හොඳයි තෙරුවන් සරණයි දුවේ පුතේ හැමදෙනාටම අපි අදත් සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියට අදාළ සිංහල සාහිත්‍ය පොතේ උග්ගසේන කතා වස්තුව නැත්නම් උග්ගසේන නම් සිටු පුතුගේ වස්තුව කියන මේ පාඩම පිළිබඳව දෙවැනි කොටස සාකච්ඡා කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ. දුලබුතාල මේ වෙනකොට පළවෙනි කොටස වීඩියෝ එක නරඹන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. දුලබුතාලා 100කට වැඩි පිරිසක් වීඩියෝ එක නරඹපු බව මට දැනගන්න ලැබුණා. කොහොමුණත් මම විශ්වාස කරනවා ඒ වීඩියෝ එක හරහා මේ කතා වස්තුව පිළිබඳව යම් අවබෝධයක් මේ දුලබුතාලා කවුරුත් ලබා ගන්නට ඇති කියලා. එදා මම ඒ කතාව සාරාංශ කිරීමක් කරේ කතාන්දරය සමග නැත්නම් මේ උග්ගසේන කතා වස්තුව පිළිබඳව ඒ කතාවයි මම එදා පැහැදිලි කරේ. ඊට අමතරව කරුණු කීපයක් අර ගැටපද එහෙම නැත්නම් අමාරු වචන කීපයක් දුලපුතාලට ලබා දුන්නා. ඒවයි තොරතුරු තමයි කතා කරේ එදා වීඩියෝ එකේ. එතකොට එතෙන්ටම මේ කොටස සම්බන්ධ වෙනවා දුවේ පුතේ. මම මේකෙදී මේ ටික වෙලාවක් උත්සාහ කරන්නේ අපිට විභාගෙට අපි මුහුණ දෙද්දී උග්ගසේන කතාවස්තුවෙන් අපෙන් මොන වගේ ප්‍රශ්නද අහන්නේ ඒවට අපි කොහොමද පිළිතුරු ලබා දෙන්නට ඕන කියන එක පිළිබඳව සාකච්ඡා කිරීමක් තමයි මේ වීඩියෝ එකේදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට දුලපුතාලා හොඳට මම මේ කියන කරුණු කීප ගමනක් නැවත නැවත අහලා හොඳටම තහවුරු කරගන්න. විභාගෙට මොන වගේ ප්‍රශ්නයක් ආවත් මේකේ මහා ප්‍රශ්න ගොඩක් අහන්න නැහැ. අහන ප්‍රශ්න කීපය මම ඒහා සම්බන්ධ තොරතුරු ටික දෙන්නම් දුලපුතාලට. උග්ගසේන කතා වස්තුවෙන් මොන වගේ ප්‍රශ්නයක් ඇහුවත් දුලපුතාලට බය නැතුව පිළිතුරු ලියන්න පුළුවන් විදියට මේ සාකච්ඡාව කරගෙන යන්න. හොඳට අහන්න, හරියට අහගෙන ඉන්න. අවශ්‍ය කාරණා තියෙනවා නම් සටහන් කරගන්න. නැත්නම් නැවත නැවත වීඩියෝ එක නරඹලා එතෙන් තහවුරු කරගන්න. හොඳයි. එතකොට කතාව පිළිබඳව දැන් දන්නවා. ධර්මසේන හාමුදුරුව පිළිබඳව තොරතුරු දන්නවා මේ දුලපුතාලා. සද්ධර්ම රත්නාවලිය පිළිබඳව මේ දුලපුතාලා දන්නම තොරතුරු. ඒ තොරතුරු එකතු කරගෙන අපි විභාගයට අපෙන් අහන ප්‍රශ්නවලට මොන වගේ පිළිතුරක් ලබා දෙනවද කියන එක පිළිබඳව පොඩ්ඩක් අපි කතා කරලා බලමු. හොඳයි දුවේ පුතේ. ඒකම තව එක කාරණාවක් කියන්නට ඕන. මේ අපි මේ පාඩම් කරන ක්‍රමය ඔන්ලයින් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලැබෙන WhatsApp හරහා හෝ වෙනත් ඇප් එකකින් ඔබට ලැබෙන වෙනත් පාඩමක් පිළිබඳ වෙන්න පුළුවන්. ඒක PDF එකක් වෙන්න පුළුවන්. අභ්‍යාසයක් කුමන හෝ දෙයක් ඔබට ලැබෙන ඔබේ ෆෝන් එකට. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න ෆෝන් තියෙන දුල පුතාලා මේකට උනන්දුවෙන් වැඩ කරන්නට ඕනේ. මේ පහසුකම් නැති කී දෙනෙක් දුල පුතාලගේ යාළුවෝ ඉන්නවද කියලා දන්නවද? මට පහුගිය දවසේ දුවෙක් කතා කරලා කියනවා හාමුදුරුවනි යාළුවෙක් කිව්වා මේ දවස්වල මේ ගොඩක් වැඩ දානවා කියලා. අනේ හාමුදුරුවනි ඇත්තද? මං කෝ ඔව් දුවේ මේ දවස්වල ගොඩක් මේ අපි විවිධ ක්‍රමයකට දරුවන්ට නිවෙස් වලට පාඩම් යවනවා කියලා. ඒකනේ අනේ හාමුදුරනේ යාළුවා මට කිව්වා. ඉතින් හාමුදුරනේ මට ෆෝන් එකක් නැහැනේ. තිබුණ ෆෝන් එක කැඩිලා හාමුදුරනේ. ඒක හදන්න දීලා. තාම ඒක ලැබුණේ නැහැ. මේ දවස්වල කඩවල් වහලා. අප්පච්චිටත් වැඩ නැහැ. ඉතින් කොහොමද කරන්නේ අපේ හාමුදුරනේ? දරුවා අඬනවා. ඔබේ යාළුවෙක්. ඇත්තටම හිතට වේදනාවක් දැනෙනවා. නමුත් මොනවා කරන්නද කියන එක පිළිබඳව මේ කොරෝනා අස්සේ එහෙන් ගම් වතුර මේ දවස් වෙනකොට විවිධ බාධක කරදර එළියට බහින්න විදියක් නැහැ. මෙහෙම යුගයකට අපි මුහුණ දීලා තියෙන්නේ. මේක මහා ඓතිහාසික යුගයක් වෙනවා. විශාලා මහනුවරක් බවට අද ඉන්දියාවපත් වෙලා
අපි එතෙන්ට එන්නේ නැහැ කියන තැන ඉන්නට හොඳ නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම නොවෙන්න කියලා. ඉතින් මම මේ දූල පුතාට කියන්න උත්සාහ කරේ දුවේ පුතේ අපතේ හරින්න එපා මේ ලැබෙන කාලය. ඔබට ඔබේ ෆෝන් එකෙන් උපරිම ප්‍රයෝජනය ඔබ ලබා ගන්න. පාඩම් වලට විතරක් ඔක යොදා ගන්න. අනවශ්‍ය දේවල් වලට යොදා ගන්නේ නැතුව. ඉතින් එහෙම දරුවොත් ඉන්නවා දූල පුතාලා වගේ මේවා තාක්ෂණය හරහා මේවා ලබා ගන්න පුළුවන් දරුවොත් ඉන්නවා. ඒ නිසා දූල පුතාලා මේ ටික ලබා ගන්න. යාළුවන්ට පුළුවන් විදිහට ඔබ ඔබේ උපකාරය කරන්න කියලා හිතාවන කමින් මතක් කරනවා. හොඳයි දුවේ පුතේ අපි බලමු උග්ගසේන කතාවස්තුවෙන් අපෙන් අර කෙටි ප්‍රශ්න කීපයක් අහනවනේ. කෙටි ප්‍රශ්න බොහෝ වෙලාවකට දුවේ පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් ඔබට අහන්න පුළුවන්. ඔබට බලන්න පිළිතුරු ලබා දෙන්න පුළුවන්ද? මේ වෙනකොට ඔබ පාඩම කියවලා තියෙන්නේ. මම හිතනවා දෙගමනක්වත් අඩුම තරමේ මේ වෙනට 11 දූල පුතාලා පාඩම කියවලා තියෙන්න ඕන. ඒ අදහසින් තමයි ඔබේ පාඩම කියලා තියෙනවා කියන අදහසේ ඉඳගෙන තමයි මම මේ පාඩම සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට මම මේ කියන දේවල් කියන උදාහරණ උද්දෘත පාඩ ඒ අවස්ථාවල් දූල පුතාලට ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ඒකට ක්ෂණිකව මතක් වෙන්නට ඕන මේ කියන තැන් මේ හාමුදුරු කියන්නේ මෙන්න මෙතන තමයි කියන එක ඔබට මතක් වෙන්නට ඕන. එහෙම තමයි මේක අධ්‍යයනය කරගෙන යන්නට අවශ්‍ය වෙන්නේ. බලන්න දුවේ පුතේ මේ ප්‍රශ්න වලට ඔබට පිළිතුර පුළුවන්ද කියලා. මම ගොඩාක් මේක සාකච්ඡා කරන්නේ. ඊටමත් ඉක්මනින් මේ කොටසේ යනවා. උග්ගසේන කතාවස්තු ඇතුළත් මුල් ග්‍රන්ථය කුමක්ද? උග්ගසේන කතාවස්තු ඇතුළත් මුල් ග්‍රන්ථය කුමක්ද කියලා අහුවොත් දුවේ පුතාට දැන් උත්තරයක් තියෙන්නට ඕන. සද්ධර්ම රත්නාවලිය කියලා. කුමන රාජධානි සමයේද? එතකොට දඹදෙණි රාජධානි සමය. කුමන රජු දවසද? දෙවන පැරකුම්බා රජු දවස. එතකොට මේකේ අදහස කුමක්ද? සද්ධර්ම රත්නාවලිය කියන එකේ අදහස හොඳටම මතකයි. සද්ධර්මයේ නැමැති මිනිකට අම්නන ලද මාලය. කතුවරයා කවුද? ධර්මසේන හාමුදුරුවෝ. එතකොට ධර්මසේන හාමුදුරුවෝ කියලා මේක අපි කොහොමද ඔප්පු කරගන්නේ? ග්‍රන්ථයේ අවසානයේ තියෙනවා මෙහිම සද්ධම්මට්ඨිත මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ අකාසි පවරං ඒතං සද්ධම්ම රතනාවලි කියලා සද්ධර්ම රත්නාවලිය රචනා කරේ ධර්මසේන හාමුදුරුවෝ කියන එකට සාක්ෂිය තියෙනවා. එතන සද්ධම්මට්ඨිත මිච්ඡන්තෝ ධම්මසේන යතිස්සරෝ අකාසි පවරං ඒතං සද්ධම්ම රතනාවලි කියලා. ඒකෝ මේක රචනා කිරීමේ අරමුණ ඔබේ පොතේ පැහැදිලිව තියෙනවා මේක රචනා කරන්න අරමුණ කුමක්ද කියන එක පිළිබඳව. එතකොට අර කහ පාට පිටුව මේ වෙන විට කියවලා ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට සද්ධර්ම රත්නාවලිය ලියීමේ අරමුණ මෙන්න මෙහිම මේක කටපාඩම් තියෙන්න ඕන එකක් දුවේ පුතේ. මේක කටපාඩම් තියෙන්නට ඕන. යම් කෙනෙක් නුවණ මද වත් කුසල ඡන්දය ඇතිව කුසල ඡන්දය කුසලයට කැමැත්ත කියන එක. ඡන්දය කියන්නේ කැමැත්ත කියන එක. ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලැබින් බණ දැන පින්කම් හැසිර. බණ දැන පින්කම් හැසිර. ධර්මයේ ගැන අවබෝධයක් තියෙනකොට එයා පින්කම් වල නිරත වෙන්න එයා උත්සාහ කරනවා. නිවන් සාදා ගනිත් නම් නිවන් සාදා. එතකොට අරමුණ වෙන්න ඕන නිවන. ධර්මය අවබෝධ කරගෙන ධර්මානුකූලව ජීවත් වීමේ අරමුණ වෙන්නට ඕන නිවන. නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයනට අන්න එහෙම අයට වැඩ සඳහා ඒ අයගේ ප්‍රයෝජනය සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම් කියලා කියනවා. ඔබේ පොතේ කහපාට පිටුවේ දෙවනි ඡේදයේ විදියට ඒක සඳහන් වෙනවා. හොඳටම කියවන්න එක. හොඳට කියවලා ඒක තේරුම් අරගෙන අනිවාර්යයෙන් මේක කටපාඩම් තියෙන්නට ඕන දුල පුතාට. ඊළඟට කියොතින් කුමන ග්‍රන්ථයක් ඇසුරෙන් ලියන ලද්දක්ද? බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ ධම්මපදට්ට කතාව. ධම්මපදට්ට කතාව ඇසුරෙන් තමයි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. සද්ධර්ම රත්නාවලිය ධම්මපදට්ට කතාවේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොවන බව පැහැදිලි වෙන්නේ කොහොමද කියන එකදී පාලි ක්‍රමය හැර අර්ථය පමණක්ගෙන අප කලා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝන ආදී වූ අඩු වැඩි ඇතත් කියලා දිගට තියෙනවා වාක්‍යයක්. එතකොට ක්‍රම විලංඝනය කියලා කියන්නේ ක්‍රම විලංඝනය කියන තැන අර අපි කියන මේ උඩින් පැනලා යනවා කියලා. උඩින් පැන යෑම. එහෙම නැත්නම් ඉක්මවා යෑම.
ඒ වගේ අදහසක් තමයි ක්‍රම විලංඝනය කියලා කියන්නේ වචනයත් මතක තියාගන්න. ක්‍රම විලංඝනය කියන්නේ ඉක්මවා යෑමක්. එහෙම නැත්නම් උඩින් යෑමක් කියන එක. මේ කොහෙන් හරි උඩින් යෑමක් නෙවෙයි. කියන්නේ මේ අර ඒ ග්‍රන්ථයේ තියෙන එකම නැතුව ඒක ඉක්මවා යෑමක් කියන අදහස ඒ තියෙන්නේ. බණ කතා රීතිය කියන්නේ කුමක්ද? එතකොට බණ කතා රීතිය කියන්නේ කුමක්ද කියන එක මේකෙදි ඔබ අවබෝධ කරගන්න. පාලි කතා මුල් කරගනිමින් සිංහලෙන් කතා කිරීමේ කලාව. හරිනේ? පාලි කතා මුල් කරගනිමින් සිංහලෙන් කතා කියන කලාව තමයි අපි කියන්නේ බණ කතා රීතිය කියලා. එතකොට ඔබ තේරුම් ගන්න මෙන්න මෙතන ඉතා වැදගත් තැනක් තවත් තියෙනවා. ධර්මසේන හිමියන්ගේ කතාවල දක්නට ලැබෙන්නේ මනුස්සත්වයේ පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියකි. ධර්මසේන හාමුදුරුවන්ගේ කතාවල තියෙන්නේ මේ මානසිකත්වයේ පිළිබඳව බොහොම අනුකම්පාවෙන් ලියපු එකක්. චරිත නිරූපණයේදී හාස්‍ය, උපහාස්‍ය මෙන්ම අනුකම්පාව. හොඳට මේ වචන තුන මතක තියාගන්න දුල පුතාලා. හාස්‍ය, උපහාසය, අනුකම්පාව. හාස්‍ය, උපහාසය, අනුකම්පාව. එතකොට මෙන්න මේ කාරණා තුනම ධර්මසේන හාමුදුරුවන්ගේ මේ කතාවේ තියෙනම කියන එක අපිට පැහැදිලි කරගන්න වෙනවා. පෙරදරි කොට චරිතය තුළ ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට සමර්ථ වෙයි. එතකොට ධර්මසේන හාමුදුරුවන්ගේ අරමුණ බවට පත් වෙන්නේ ඇත්තට මේ කතාවල් තුළින් කුමක් වූ ආදර්ශයක් වැදගත් පණිවිඩයක් සමාජගත කිරීම. ඒක තමයි අරමුණ බවට පත් වෙන්න ඕනේ. මම ලේඛකයෙක් කියලා පොතක් ලියලා ගත් කතුවරයෙක් විදිහට ජනප්‍රිය වීම නෙමෙයි. ඒක කොහොමද තිබීම වෙනවා. විය යුත්තේ තමන්ගේ පණිවිඩය තුලින් පණිවිඩය සමාජගත කරලා ඒ සමාජගත කිරීම තුලින් අනිවාර්යයෙන්ම සමාජයට වැදගත් පණිවිඩයක් ලැබෙන්නට ඕන. අපි මේ කතාව ගෙවුවට පස්සේ අපිට ගන්න තියෙන ආදර්ශ කුමක්ද කියන එක පිළිබඳව මම සාකච්ඡා කරනවා කතාවේ. අපි සාකච්ඡා කරගෙන යනකොට මේ අවසාන කොටසේදී මම එතෙන්ට එනවා. එතකොට අපිට වැදගත්ම වෙන්නේ මේක. අපිට ගන්න තියෙන ආදර්ශය කුමක්ද කියන එක. ඒක තමයි අපිට පාඩමකින් ඉතාමත්ම වැදගත්ම වෙන්නේ. හොඳයි. එහෙමනම් දුවේ පුතේ ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක් ඔබෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ කතාව කියන්නේ මේ කතා 310ක් වෙන 256 වෙනි කතාව කියන එක ඔබට ඒ පණිවිඩය දෙනවා. ඒක පොත්වල තියෙන මේ කරුණු කාරණා නැවත නැවත ඒවා කියව ගන්න දුවේ පුතේ. අපි ඊළඟට යන්නේ දැන් අර විචාර ප්‍රශ්න පිළිබඳව. විචාර ප්‍රශ්න පිළිබඳව දුල පුතා මෙන්න මේ ටික අතර කියවන්න බලන්න පේනවද කියලා. උපසේන කතාවස්තුවේ අපිට අහන්න පුළුවන් මේ විචාර. එහෙම නැත්නම් මෙන්න මේ තොරතුරු ටික අපිට අදාළයි. ඔබට අවශ්‍ය නම් මේව සටහන් කරගන්න පුළුවන්, ආයෙ බලන්න පුළුවන්. අවශ්‍ය නම් ඒ අවශ්‍ය තැන්වල ඔබ ලකුණු කරගන්න, ඔබ කැමති විදිහක ඒවා හදාගන්න. මෙන්න මේ විචාර ප්‍රශ්න අපිට එනවා. ලකුණු 10ක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙපොතේ ලකුණු 15ක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ලකුණු 10ක ප්‍රශ්නයක් ආවොත් අපිට උද්දෘත 3ක් දෙන්නට වෙනවා. ලකුණු 15ක ප්‍රශ්නය නම් අපිට උද්දෘත 4ක් දෙන්න වෙනවා. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ කතාව කියවලා හොඳට තේරුම් ගන්න ඕනේ. මම උගසේන කතාවස්තුවේ අපි කටපාඩම් කරගන්න. අපි කියන්නේ මේ උද්දෘත පාඩ ටික මොනවද කියන එක මම පුතාලට දුල පුතාලට එවන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතන අපි බලමු. විචාර ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මෙහෙම. හාස්‍ය හා උපහාස රසය. හාස්‍ය හා උපහාස රසය මේ කතාවේ මතු කරලා තියෙන තැන්. මතු කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ කතාව කියවගෙන යනකොට අපේ අර සිනහව උපදින්න තැන. අපිට හාස්‍ය මතු වෙන තැන්. ඒ එකම උපහාසයට ලක් කිරීම. හාස්‍යයි උපහාසයයි කියන තැන ඇතුලේ පේන්න තියෙනවා අනුකම්පාව කියන එක. දැන් උග්ගසේන කතාවස්තුව ගත්තාම උග්ගසේනගේ චරිතය තුළින් අපිට ඒ හාස්‍ය හා උපහාස රසය මතු කරගන්න පුළුවන්. එතනම ඒ තුළම අනුකම්පා සහගත වීමක්. එතකොට කෙනෙක් හාස්‍යයට ලක් වෙනවා කියන්නේ කෙනෙක් උපහාස කරනවා කියන තැන තවත් කෙනෙක් එතන එයාගේ අනුකම්පාවට භාජනය වෙන තැනක් වෙන්න පුළුවන්. දැන් අපි කෙනෙකුට අපහාසයක් කරලා
අපහාසාත්මකව කතා කරනකොට එතන අපි විහිළුත හලු කරලා සමහර වෙලාවට අපි hina වෙනවා වගේම එතන තවත් කෙනෙක් බුද්ධිමත්ව බලන්න පුළුවන් ඒ පුද්ගලයා දිහා සානුකම්පිතව. එතකොට මේ කාරණා ඔක්කොම අපිට මේ කතාව තුළ මතු කරගන්න පුළුවන් ඒ තමන්ගේ මට්ටමේ හැටියට. ධර්මසේන හාමුදුරුවෝ එතකොට මේ කතාව ලියද්දී උග්ගසේනගේ චරිතය හාස්‍යයට ඒ වගේම උපහාසයට වගේම අනුකම්පාවට ලක් වෙන විදිහට තමයි ලියලා තියෙන්නේ. අපි බලමු එහෙම දැන් කීපයක් දැන් දූල පුතාට මතකද බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක්. උපහාස රසය හාස්‍ය රසය මතුවෙන තැන් ඒ විද්වත් දුවගේ හාව භාව ලීලා දැක වායෝදාත්වාදික රූප කලාප විකාරයෙන් බලවත් න්‍යායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව. දැන් බලන්නකෝ උග්ගසේන දැන් මේ සංදර්ශනයේ බලන්න ගිහිල්ලා මේ විද්වත් දුවගේ මේ රංගනය තුල ඇය උඩ අහසේ අර උණගහේ උඩ ඉඳගෙන කරනම් ගහනකොට ඇයගේ ඇඳුම් පැළඳුම් ආදී දේවල් ඒවා සුළඟට එහෙට මෙහෙට වෙනවා. එතකොට උඩ බලාගෙන ඉන්න මේ කරනම්. එතකොට උග්ගසේන එතනදී මේ මයගේ හාව භාව ලීලා එහෙම නැත්නම් අර රාගික හැඟීම් ඇවිස්සෙන විදිහේ ඒ රූපය දැකලා මය පිළිබඳව සිතක් ඇති කර ගන්නවා. එතනදී අර මේ වායුව නැත්නම් මේ සුළඟේ වේගයත් එක්ක සුළඟේ බලයත් එක්ක තමයි මේක මේ වෙන්නේ. ඇත්තටම මෙතන මේ අර විකෘතිමත් වෙලා මේ ප්‍රකෘති රූපයක් නෙවෙයි විකෘති රූපයක් මෙතන තියෙන වෙනස් වෙච්ච එකක්. ඒක උග්ගසේනට තේරුම් ගන්න බැරි වෙනවා. අනේ එතනදී අපිට හාස්‍යයක් වගේම උපහාසයක් එතන මතුවෙනවා මේ උග්ගසේනගේ මේ සිද්ධිය පිළිබඳව. තවත් කෙනෙකුට අනේ පව් මෙහෙම මිනිස්සෙක් නේ අනුකම්පාවක් ඇති වෙන්න පුළුවන්. නේ මේ මෙහෙම වායෝදාත්වාදික වෙච්ච නිසා නැත්නම් මේ වායුවේ අධික වීම නිසා මෙහෙම දෙයක් වෙනවා කියන එක අනේ මේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණානේ. එහෙම කියලා අනුකම්පාවක් ඇති වෙන්න පුළුවන් එතන. නේ අපි බලමු ඒක සිද්ධියක්. එතකොට ඇය කෙරෙහි ප්‍රේමයක් ඇති වෙන්නේ මේ අවබෝධය නැති නිසා. නොලදොත් මියත් නම් මිය ප්‍රයෝජනකින්ද? මාම කියනවා එහෙම නැත්නම් අර විද්වත් දුව නැත්නම් අර දුවගේ තාත්තා කියනවා ඒ විද්දතා කියනවා මේ ඉතින් මොකද්ද කරන්න හදන්නේ දැන්? නොලදොත් මියත් නම් මිය ප්‍රයෝජනකින්ද? ඉතින් ලැබුණ නැත්නම් මැරෙනවා නම් මැරෙන්න දෙන්න. මොකද ඒකෙන් ප්‍රයෝජන? අර එතන තියෙන්නේ උපහාසයට ලක් කිරීම. මැරෙනවා නම් මැරෙන්න දෙන්න. මැරුණයි කියලා මොනවද ලැබෙන්නේ? නේ? සමහර අය අපේ දරුවොත් ඉන්නවනේ එහෙම අම්මලා තාත්තලා බය කරගන්න. නේ? අම්මලා තාත්තලා බය කරගන්න. මට නොලැබුණොත් අහම වෙනවා, මෙහෙම වෙනවා, ගෙදරින් යනවා, වහ බොනවා, බෙල්ල වල දා ගන්නවා, ගඟකට පනිනවා. නේද? එහෙම කරලා පනිනව නම් පැනපිය. නේ? ඒ වචනේ කියන්නේ. ඒ වචනේ කියන්න පුළුවන්කම තියෙනවා. මෝඩ දරුවෝ හැම වෙලාවෙම. ඒ මෝඩ ගස්, මෝඩ ගෙඩි එහෙම හිතනවා. Tamanට අවශ්‍ය දේ කරගන්න බැරි වුණාම ජීවිතේ නැති කරගත්තාම හරි කියලා. ඉතින් එයාට ලැබෙන්නේ මොනවද? එයා බලාපොරොත්තු වෙන දේ නොලැබුණා කියලා එයා ජීවිතේ හානි කරගන්නවා නම් එයාට ලැබෙන්නේ මොනවද? ඒ මෝඩ තකතිරුවට ලැබෙන්නේ මරණය විතරයි. හිමි වෙන්නේ අපාය විතරයි. නේ? එනිසා ඒ වගේ මෝඩ තීරණ වලට එන්න හොඳ නැහැ. මතක තියාගන්න මේ උග්ගසේන එහෙම බය කරා කියලා වර්තමානයේ ඉන්න අම්මලා තාත්තලා වලට බය වෙන්නේ නැහැ. අපේ දුවල පුතාලා මෝඩ වැඩ කරන්නේ නැහැ. කරන්න යන්නත් එපා. එහෙම ලැබුණ කියලා වැඩකුත් නැහැ. දැන් පේනවනේ වෙච්ච දේ. දැන් උග්ගසේන බේරගත්ත බුදුහාමුදුරුවෝ තිබු නිසා. ඔබ බේරගන්නේ කවුද? මට නම් බෑ. මම බුදු කෙනෙක් නෙවෙයි. මම බුදු කෙනෙක් විදියට ඇවිල්ලා ඔබ බේරගන්න බෑ මට. මට එච්චර තාම එහෙම තැනකට මං ආවේ නෑනේ. ඒ නිසා කාගවත් පිටක් බලාගෙන ඉඳලා වැඩක් නෑ. උග්ගසේන කතාවස්තිය උග්ගසේනට බුදුහාමුදුරුවෝ පිට වුණා. නමුත් අපිට පිට වෙන්න කෙනෙක් නෑ කවුරුත්. ඔය ඉන්න අසරණ අම්මයි තාත්තයි හැර. ඒ නිසා අම්මා තාත්තා කියන දේ අහන්න. අම්මා තාත්තා කියන විදිහට වැඩ ටික කරගෙන යන්න. ඔබේ ජීවිතය ලස්සන කරගන්න. ඉතින් මෙතනදී අපි ඒක තේරුම් ගන්නට ඕන තැනක් මේ උද්දෘත පාඩ මේ වගේව මතක තියාගන්න. ගැල් රකින්නවගේ පුත, බර උසුලන්නවගේ පුත, කුමකුත් නොදන්නවගේ පුත. බලන්නකෝ. එතන උග්ගසේන විඳින අපහසය.
නේ ගැල් රකින්න උගේ පුත. පුතා අඬනකොට ගැල් රකින්න උගේ පුත. කුමකුත් නොදන්න උගේ පුත. මොකක්වත් දන්නේ නැති එකාගේ පුතා. ගැල් රකින්න එකාගේ පුතා. ඉතින් මේ විදිහට තමයි අපහාස කරන්නේ. බර උසුලන එකාගේ පුතා. දරුවා නලවන්නෙත් එහෙම. අඬන්න එපා බර උසුලන්න උගේ පුතේ උඹ අඬන්න එපා කියනවනේ. එතකොට ගැල් රකින්න එකාගේ පුතේ අඬන්න එපා කියනවා. මොකක්වත් දන්නේ නැති එකාගේ පුතේ අඬන්න එපා. ඔය විදිහට දරුවා නලවන්නේ. නේ. කොහොම ධම්මල දරුවා නලවන්නේ. ඔහොම නැලෙව්වේ නෑ නේ. එතකොට මේ උග්ගසේන කතාවේ බලන්න උග්ගසේනගේ මේ විද්දද්දුවගේ දරුවා නලවන්නේ උග්ගසේනට අපහාස කරගෙන. උග්ගසේන අපහාස කර කර තමයි දරුවා නලවන්නේ. බලන්නකෝ ඊළඟට සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලෙකු කොටත් නොසිතයි. අන්න කොල්ලෙකු කොටත් ගෙදර ඉන්න මෙහෙකරුවෙක් තරම්වත් ගෙදර ඉන්න මෙහෙකරුවා තරම්වත් ගණන් ගන්නේ නැහැ කියන එක. මෙහෙකරුවා තරම්වත් කිසිම ගණනකට ගන්න නැතුව උග්ගසේනට අපහාස කරන්නේ උග්ගසේනට සලකන්නේ මෙහෙකරුවෙකුටත් වඩා අන්ත විදියට කියන එකයි එතන කියන්නේ. දැන් තවත් මදුව විකුණන්නේ නැත. මගේ දුව විකුණන්නේ නැහැ. එතකොට අර උග්ගසේන කියන මේ යාළුවන්ට කියන මගේ දුව විකුණන්නේ නැහැ. කවුද දුල විකුණන්නේ? නේ? මෙන්න මේ වගේ තැන් ගත්තාම හාස්‍ය, උපහාසය වගේම අනුකම්පාවක් මතුවෙනවා මේ ප්‍රශ්නය තුල ඔබට. මෙන්න මේ මම කියපු මේ උද්දෘත පාඨික මත හාස්‍ය හා උපහාස රසය ඔය විදියට මතුවෙන තැන් ඔබ උද්දෘත පාඨ විදියට මතක තියාගන්න උත්සාහ කරන්න. අපි යනවා දෙවෙනි එකට භාෂා භාවිතය. දැන් ඔබෙන් පළවෙනි ප්‍රශ්නේ හාස්‍ය හා උපහාස රසය වගේම අනුකම්පාව පෙරදරි කරගෙන ධර්මසේන හාමුදුරුවෝ කතාව රචනා කරා කියන ප්‍රශ්නේදී ඔබට ඔන්නේ මම දැන් කියපු කාරණා ටික ඔබ මතක තියාගන්න ඕන. ඒ දැන් තමයි ඔබ පිළිතුරට ලියන්නේ. අනවශ්‍ය වැල්වටාරම් ලියන්න යන්න එපා. ධර්මසේන හාමුදුරුවන්ගේ උපතේ ඉඳලා ධර්මසේන හාමුදුරුවන්ගේ මේ අපවත් වීම දක්වා කාරණා ලියන්න එපා මේකට. හොඳට මතක තියාගන්න. සද්ධර්ම රත්නාවලිය පට්ට ගහන්න එපා මෙතනදී. සද්ධර්ම රත්නාවලිය තමයි මේක තියෙන්නේ. උග්ගසේන කතාවස්තු. උග්ගසේන කතාව සද්ධර්ම රත්නාවලිය උග්ගසේන කතාවස්තුවේ ධර්මසේන හාමුදුරුවෝ රචනා කරපු උග්ගසේන කතාවස්තුවේ හාස්‍ය හා උපහාස රසය මතුවලා දින මෙන්න මේ විදිහට කළ ආරම්භ කරන වැල්වටාරම් බහුභූත ලියන්න යන්න එපා. අපේ දරුවෝ අනවශ්‍ය වැල්වටාරම් ලියලා ලකුණු නැති කරගන්නවා. පිළිතුරට යන්න වෙලාවම දිනනවා අපේ දුර පුතාට. ඒකමයි වෙන්නේ. සමහර අය මහා වැල්වටාරම් ගොඩක් දෙනවනේ. විවිධ පන්ති හරහා හැම ගුරුවරයෙක්ම නෙවෙයි මම කියන්නේ. සමහර අය සටහන් පුරවලනේ තියෙන්නේ අවශ්‍ය දේ නෙවෙයි කියන්නේ. අවශ්‍ය ටික. මම මෙතනදී ඔබට කියලා දෙන්නේ අවශ්‍ය ටික විභාගයට අවශ්‍ය ටික. ඒකම මම අවශ්‍ය තැන්වලදී ඔබේ ජීවිතේට අවශ්‍ය පණිවිඩය මතු කරලා දෙනවා දුවේ. ඒකත් මතක තියාගන්න. අනවශ්‍ය වැල්වටාර. ඔබ සද්ධර්ම රත්නාවලියේ පුළුවන් තරම් කතා වස්තු 310 පුළුවන් තරම් කියවන්න. කමක් නැහැ. ඒ හැම එකේම තියෙන වැදගත් පණිවිඩයක් දීලා තියෙනවා. ඒව අරගන්න. නමුත් ඒවා මේ ප්‍රශ්නට අදාළ වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. ධර්මසේන හාමුදුරුව ගැන නෙවෙයි. ධර්මසේන හාමුදුරුව මේ කතාව තුළ මෙන්න මේක මතු කරලා තියෙන විදියයි අහන්නේ. එහෙමනම් අන්න ඒක විතරක් ඔබ ඔප්පු කරන්න. ඔබට ඔප්පු කරන්න තියෙන්නේ මම අර කියපු කාරණා ටිකත් එක්ක. ඊළඟට බලමු අපි තාකීටකට යමු. භාෂා භාවිතය පිළිබඳව. එතකොට ධර්මසේන හාමුදුරුව මේකදී මේක රචනා කිරීමේදී භාෂාව භාවිතා කරලා තියෙන්නේ කොහොමද මොන වගේවද යොදාගෙන තියෙන්නේ කියන එක ඉතාමත් වැදගත් වෙනවද වෙන්නේ. අන්න එතනදී මෙන්න මේ කාරණා ටික. උපමා, කෙටි වැකි, දිගු වැකි, ගැමි වහර, සංවාදශීලී බව, අනුප්‍රාසය. මෙන්න මේ වගේ අවස්ථාවල අපිට ගන්න පුළුවන් ගොඩාක්ම මේ භාෂා භාවිතය තුල. හොඳට පැහැදිලිව මතක තියාගන්න භාෂා භාවිතය තුල උපමාවල් යෙදුන ඒවා, කෙටි වැකි යොදාගත්ත තැන්, දිගු වැකි යොදාගත්ත තැන්, ගැමි වහර යොදාගනිපු තැන්, සංවාදශීලී බව යොදාගනිපු විදිය, අනුප්‍රාස රසය මතු කරපු දේ. මේක තමයි භාෂා භාවිතය කියන කාරණාව යටතේ ඔබෙන් පිළිතුරට ගොඩ නැගෙන්නට අවශ්‍ය වෙන්නේ. ඒ ටික විතරයි වෙන අනවශ්‍ය දේවල් ඔබ ලියන්න යන්න එපා. මේන් කරුණු කීපයක්වත් අවම වශයෙන් ඔබ මතක තියාගන්න උත්සාහ කරන්න. එතකොට උපමාවල්. මේකේ උපමාවල් විදිහට මහා ගොඩක් නෑ. මතක තියාගන්න දුවේ පුතේ. උපමා ධර්මසේන හාමුදුරුවෝ තරම් උපමා දෙන්න උපමාවල් මවන්න ඒ කතාවට ගැලපෙන විදිහට අපේ පරිසරෙත් එක්ක පරිසරයට අනුවර්තනය වෙලා ඒ කතාවට ගැලපෙන්නත්
පරිසරයට ගැලපෙන්නත් ගැමියාට ගැලපෙන්නත් කතාවට අදාළව හරි ලස්සනට උපමා නිර්මාණය කරලා තියෙනවා. උපමා දෙන්න ඉඳපු ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ උත්තමෙක් තවත් නැහැ. උන්වහන්සේ උපමා කතා කියලා වෙනමම තියෙනවා. වෙනම පොතකුත් තියෙනවා උපමා කතා කියලා. බුදුරජාණන් වහන්සේ තමයි හොඳ උපමා දීලා තියෙන්නේ. අපේ ධර්මසේන හාමුදුරන්ගේ කතාව තුලත් ඒ තැනට ගැලපෙන විදියට ලස්සන උපමාවල් යොදාගෙන තියෙන මේ කතාවල් වලදී. නුගගස විශාලවත් හි ඵලය කුඩා වන්නාසේ, පය බරවාට පිටිකර බෙහෙත් බැන්දාසේ. මේ ආදී දේවල් ඔබට මතක් වෙනවනේ ඒ ධර්මසේන හාමුදුරන්ගේ උපමා. එතකොට මේ කතාව තුළ යොදාගෙන දෙන උපමාවල් ටික මතකද ඔබට බලන්න. මෙන්න මේ උපමා මතකද? තමන් වහන්සේගේ නුවණ නැමැති හුණදඬු අග හුන්නවුන් දැක. තමන් වහන්සේගේ නුවණ නැමැති හුණදඬු අග. එතකොට අපි දන්නවා මෙන්සේ වැනි විනා ලෙස විලස ආදී වැනි නිපාත පදයක් යෙදුනහම උපමාවක් කියලා අපි හඳුනාගෙන තියෙනවා ඒ පාඩම් වලදී. තමන් වහන්සේගේ නුවණ නැමැති හුණදඬු අග හුන්නවුන් දැක. නුවණ නැමැති හුණදඬු අග. දැන් මේ හුණදඬේ අගට නගින්න හදන්නේ කවුද? උග්ගසේන. උග්ගසේන උණදණ්ඩ අගට නගිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නුවණ නැමැති උණදණ්ඩ උඩ ඉන්නේ කවුද කියලායි බලන්නේ. අන්න එතනදී අහු වෙනවා උග්ගසේන. අපිට වැදගත් වෙන උපමාව තව තැනක් වෙන ලස්සන. පැසුණු ගොයම මුල් වූ වාසේ දුක්ගෙන උගත් ශිල්පය සිස්විය. අන්න එතන කියන බලන්න පැසුණු ගොයම මුල් වූ වාසේ. උපමාවල් පැහැදිලි කරන්න අපිට වෙලා යොදා ගන්න බෑදුවේ පුතේ ගොඩක්. පැසුණු ගොයම මුල් වෙන්නේ කොහොමද? ගම් වතුර ගලලා ගොයම පැහිලා තියෙනවා. කපන්න ඕන මෙන්න තියෙද්දි ගම් වතුර ගලනවා. ගම් වතුර ගලලා වැටෙනවා. ගොයම වැටෙනවා. ඊට පස්සේ ටික දවසක් යනවා පැහුණු ගොයම්. ඒ නිසා වී කරල මඩට මේ එකතු වෙනවා. එහෙමම පැලෙනවා. එතකොට මාස 3ක් 4ක් වගේ කාලයක් බලාගෙන ඉඳලා පළ නෙලා ගන්න, අස්සන නෙලා ගන්න හිටියට නෙලා ගන්න බැරි වෙනවා. එක දවසෙන් සියල්ල විනාශ වෙලා යනවා. එතන තමයි අර පැසුණු ගොයම මුල් වූ වාසේ කියන ඒ වගේ දෙයක් වුණාම ගොවියෙකුට දරා ගන්න හරි අමාරුයි. දාස් ගන්නක් වේදම් කරලා කුඹුරක් කරන්නේ. ඒකේ අස්සන නෙලා ගන්න හෙට අනිද්දා වගේ තියෙද්දි ගම් වතුරක් ගලලා යට වෙලා විනාශ වුණා. මොකද වෙන්නේ කියන එක. උග්ගසේන කතාව තුළ එක ලස්සනට උපමාව යොදා ගන්නවා උග්ගසේනට සිදුවෙන සිද්ධියක් එක්ක. තව තැනක් තිබුණා. අවකම්පණයෙන් සැදූ හසු රෑන අල්වා ඇදී සේදුවන්නාසේ. බලන්නකො එතන අවකප්පණයෙන් සැදූ හසු රෑන අල්වා ඇදී සේදුවන්නාසේ. අවකප්පණිය වැරදි විදියට ලණුව දාලා තියෙන. වැරදි විදියට ලණුව ඇදලා තියෙන්නේ. එතකොට අස්සයා නතර වෙන්න ඕන තැනදී අදින්න ඕන ලණුව නෙවෙයි අනිත් ලණුව ඇද්දාම උද්දුවන්න ගන්නවා. එතකොට ටික වේගෙන් දුවන්න කියලා අදින ලණුව ඇද්දාම උන් නවතිනවා. එතකොට වැරදි විදියට ඒක යොදාගෙන තියෙන්නේ. වැරදි විදියටයි ඒක මේ ලණුව ගැට ගහලා තියෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් මෙතන ගන්නවා. තවත් එකක් තියෙනවා. සත්විටක් පෙත්තක් මෙන් සිසෑරි. පෙත්තක් මෙන් සිසෑරි. පෙත්තක් මෙන් සිසෑරි උඩ කැරකෙන විදිය පෙන්වලා දෙනවා. මෙන්න මේ වගේ උපමාවල් යොදා ගනිපු අවස්ථාවල් පිළිබඳව ඔබේ මතකයට එන්නට අවශ්‍යයි. අපි බලමු ඊළඟට කෙටි වැකි. කෙටි වැකි යොදා ගනිපු අවස්ථාවල් පිළිබඳව ඔබට අවශ්‍ය නම් ටක් ගාලා සටහන් කර ගන්න පුළුවන් ඉක්මනින්ම. නැත්නම් පස්සේ බලලා ගන්න. මේ කෙටි වැකි සහ දිගු වැකි කියන දෙකම තියෙනවා. කෙටි වැකි යොදාගත් ධර්මසේන හාමුදුරන්ගේ කතා කලාවල ඉතාමත් වැදගත් වෙන්නේ. නට එක වචනයක්. නට එකත් කෙටි වැකියක්. ඒක ඉවරයි. එක වචනේ වාක්‍ය ඉවරයි. ගීත් කියයි. වචන දෙකයි. නටයි. ගීත් කියයි. වචන දෙකයි. කෙටි වැකි. වාක්‍ය බොහොම කෙටි. මදුව විකුණන්නා නැත. වචන තුනයි. මදුව විකුණන්නා නැත. වචන තුنين ඉවරයි. ඒ වගේ රන් හැරගෙන නොදෙනි. රන් හැරගෙන නොදෙනි. අන වාක්‍ය ඉවරයි. කෙටි වැකි යොදාගත්ත විදිය හරි ලස්සනයි, හරි අපූර්වයි අවශ්‍ය දැන් වලට. ඒ විතරක් නෙමෙයි ධර්මසේන හාමුදුරුවෝ තරම් දක්ෂයෙක් තවත් නෑදුවේ පුතේ දිගු වැකි යොදා. සද්ධර්ම රත්නාවලී සමහර කතාවල් වල පිටු භාගයක් වගේ ප්‍රමාණයක් යනකම් තනි වාක්‍ය එක වාක්‍ය යොදාගෙන දිනනවා. හරිම අපූර්වයි. තමයි ධර්මසේන හාමුදුරන්ගේ තියෙන කතා කීමේ දක්ෂතාවය, කතා ලිවීමේ දක්ෂතාවය කොච්චරද කියලා අපිට භාෂා භාවිතය යොදාගනිපු ආකාරය. ඊටමත් වැදගත් තැනක් එතන. හොඳයි. එතකොට
කෙටි වැකි ඊළඟට දිගු වැකි භාවිතා කරපු දැන් උග්ගසේන නම් සිටු පුත්තුද බුදුන් ඇතුළු නුවරට නොවඩනා තෙක්ම කෙලි ලලු බලාන්ට රැස්සූවන් කොක්සන් ගසන නියාවෙන් ඇඟිලි පෑ කියලා දිගට ලියනවා. අපි ඒක ලියනකොට තිත් පෙලක් හැම තිබුවම හරි. ඒ වාක්‍ය ලියනවා නම් අපි හැම ලේර තිත් පෙලක් ඉදිරියට ලියනවා. මේ ඒ වාක්‍ය ගොඩාක් දිගට තියෙනවා කියලා අපි පෙන්නලා දෙන්නද. ඔන්න ඔය ආකාරයෙන් කෙටි වැකි සහ දිගු වැකි යොදාගත්ත අවස්ථාවල් පිළිබඳව එතනදී තේරුම් ගන්න. ඊළඟට ගැමි වහර යොදාගන්න පුතේ. ගැමි වහර යොදාගෙන තියෙන විදිය මෙන්න මෙහෙම වචන කීපයක් ඔබට මතක් වෙනවා නම් බලන්න එතනදී නටන එකෙකුගේ දුවක් නටන එකෙක්ගේ දුවේ නටන එකෙක්ගේ දුවේ අපි නිකන් ගමේ භාවිතා කරන වචනනේ නටන එකෙක්ගේ දුවේ ගැමි වහර යොදාගන්න පුළුවන් නේ ලදොත් ජීවත් වෙමි ලැබුණොත් ජීවත් වෙනවා අපේ ග්‍රාම්‍ය භාෂාවනේ ගැමි වහර යොදාගන්න ලදොත් ජීවත් ලදොත් ලැබුණොත් ඒ වචන ගැමි වහරේ ආස සිට අහස කියන එක ආස සිට ඔන්න ඒ වගේ තැන් කීපයක් මතක තියාගන්න ගැමි වහර යොදා ගනිපු තැන් ඊළඟට සංවාදශීලී බව එතකොට අර නාට්‍යානුසාරය යනවනේ එතන මේ හැම තමා අරබයා කියවුද මේ ඔක්කොම මටද කියන්නේ අහනවා එතන සංවාදයක් යනවා එසේය අනික් කාට කියම්ද එසේ අනික් කාට කියම්ද ඔව් ඔබට තමයි කියන්නේ වෙන කාට කියන්නද මටද කියන්නේ ඔව් ඔබටයි කියන්නේ අර එතන සංවාද ස්වරූපයක් පලායෙමි මම යනවා යන්න තෝ ගිය මැනව හුණ මැන බලන්න එතන ලස්සනට ඉදිරිපත් කරපු විදිහ ඒ විදිහට දුවේ පුතේ මේක ඇඟට අරගන්න මේ අදහස නේ සංවාදයක් තියෙනවා මේ අපි මේ ඔක්කොම මටද කියන්නේ ඔව් වාට තමයි කියන්නේ යනවා යන්න මම ඉතින් යන්නේ කනේ ඇත්තේ බලන්න ඒක කියපු ස්වරූපය ඒක ඒ වචන වලින් අපිට අවශ්‍යයි උද්දෘත පාඨ ලියනකොට ඒ අදහස් තියෙන්නේ මෙතන දැන් උග්ගසේනට බනිනවා උග්ගසේනට දොස් කියන අපහාස කරනවා උග්ගසේන අහනවා මේ මටද කියන්නේ ඉතින් විද්දත් දුව කියනවා ඔව් ඔයාලට තමයි කියන්නේ අපේ වචනින් කියන ඔය ඔයාලට තමයි කියන්නේ එතකොට මෙයා කියනවා මම යනවා යන්න ඊට පස්සේ මොකද කියන්නේ ඉතින් යන්නේ කනේ ඇත්තේ හිටියත් එකයි නැතත් එක අර ඒ අදහස මෙතන දීලා තියෙනවා මේ හැම තමා අරබයා කියවුද එසේය අනික් කාට කියම්ද පලායෙමි තොප ගිය මැන හුණ මැන තවත් තැනක් බලන්න අර උග්ගසේන රහත් වෙලා මේ විහාරස්ථානයට ආවට පස්සේ අහනවා ඇවැත්නි සැටරියන් හුණදණ්ඩෙන් බස්නා ගමනේ බයෙක් නොවීද අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා ඇවැත්නි සැටරියන් හුණදණ්ඩෙන් බස්නා ගමනේ බයෙක් නොවීද අහනවා එහෙම අර අහන එක සංවාදයක් බුදුරජාණන් වහන්සේ එතනදී උත්තර දෙන්න තැනක් බලන්න මපුතුන් වැන්නවුන්ට බයෙක් කොයින්ද මපුතුන් නැන්නවුන්ට බයෙක් කොයින්ද බයක් ඇතිවද නෑ මගේ පුතා වගේට බයක් ඇතුනේ නෑ ඒ විදිහට කියනවා අපි ඊළඟට බලමු අනුප්‍රාසය මත කරපු තැන් අනුප්‍රාසය මත කරලා දීපු තැන් බලමු අපි එතනදී බලන්න අනුප්‍රාසය කියන එක ඔබ දන්නවා අනුප්‍රාසය කියලා කියන්නේ අකුරක් හෝ වචනයක් හෝ શબ્දයක් හෝ නැවත පුන පුනා කියන එකටයි අනුප්‍රාස රසය කියලා කියන්නේ. එතනදී අකුරක් එක ගමනක් දෙගමනක් තුන් ගමනක් වගේ ඉදලා තියෙනවා අපි ඒකට කියනවා අකුරු අනුප්‍රාසය කියලා. එක වචනයක් ඉදලා තියෙනවා නම් කීප ගමනක් වචන අනුප්‍රාසය කියලා කියනවා. එක શબ્දයක් ඉදලා තියෙනවා શબ્ද අනුප්‍රාසය. එතකොට අකුරු අනුප්‍රාසය වෙන්න පුළුවන් වචන අනුප්‍රාසය වෙන්න පුළුවන් શબ્ද අනුප්‍රාසය වෙන්නත් පුළුවන්. එතකොට බලන්න මේ වගේ දැන් ඔබට මතකද ඇදි සේ දුවන්නා ඇදි කියන වචනේ ඇදි කියන වචනේ ගත්තාම එතන අනුප්‍රාසයක් තියෙනවා. ඒ වගේම මැසි මත්තේහි මැසි කියන එක මැසි මත්තේහි මැසි තනත් ගන්න පුළුවන්. ඒ දෙය මේ දෙය ඔය අනුප්‍රාසය යොදාගෙන ඉපු තැන. ඔන්න ඔය විදිහට දුවේ පුතේ අපිට මේ ප්‍රශ්නේදී භාෂා භාවිතය පිළිබඳ කියන තැනදී ඔන්න මේ කියපු කාරණා ටික ඔබට මතක තියෙන්නට අවශ්‍යයි. උපමා, කෙටි වැකි, දිගු වැකි, ගැමි වහර, සංවාදශීලී බව, අනුප්‍රාසය. ඊළඟට අපි යනවා චිත්ත රූප මවපු ආකාරය.
කියාගෙන යනකොට අපිට එක මැවිලා පේන අවස්ථාව. මෙන්න මේක මෙහෙම වෙලා කියලා අපිට චිත්ත රූපය වෙන අපේ සිතේ රූපය මැවෙන්න ඕන. ඒකත් දක්ෂතාවයක් කතාව කියන කෙනාගේ ලොකු දක්ෂතාවයක් වේ පුතේ. එහෙම අවස්ථාවල් අරගන්න එකයි. බලමුකෝ චිත්ත රූප මැවුන අවස්ථාවල ඔබට මතකද? දැන් මෙහෙම ගත්තා. මැසි මත්තේහි මැසිලාගත්ත. මැසි මත්තේහි මැසිලාගත්ත. එතකොට මැස්සක් උඩ තව මැස්සක් තියාගෙන තව මැස්සක් හදාගෙන එකක් උඩ එකක්. දැන් චිත්ත රූපෙකට මැවෙන්න ඕනේ. ඒ අවස්ථාව ගත්තාම ඒ අවස්ථානුරූපීව ඒක ඉදිරිපත් කරපු විදිය. මේ සංදර්ශනයේ බලන්න කොච්චර උනන්දුවක් තිබුණාද කියන එක පැහැදිලි කරලා දෙන එක. මැසි මත්තේහි මැසි. මැස්ස උඩ තව මැස්සක් ගහගෙන චිත්ත රූප මැවෙන තැන් හරි ලස්සනට අපූර්වට ධර්මසේන හාමුදුරුවෝ එතන ඉදිරිපත් කරලා කියනවා. තව තැනක් ගත්තොත් දැන් උගසේන එක අවස්ථාවක අර විද්දත්තුව බලාපොරොත්තුෙන් නොකානොබී ඇඳට වෙලා ඉන්න අවස්ථාව. නොකානොබී හැඳට නැගීලා වැදහොත්තා. නොකානොබී හැඳට නැගීලා වැදහොත්තා. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට නොකානොබී කොට්ටේ බදාගෙන අපි කියන්නේ අර සමහර අය නේ චුරු චුරු කකා අඬ නේ එහෙම මේ අර ඒක හරි අප්‍රසන්න විදියට නේ චුරු චුරු ගගා කොටු කඳුළු පෙරාගෙන මට එයයිමයි ඕන ඒකමයි ඕන අරක ඕනමයි මේක ඕනමයි මෝඩ අදහස් නේද? ලැබෙන දෙයක් සතුටෙන් මුක්ති විඳිනවා මිස් අපි පුරුදු වෙන්න ඕනේ. කොහොම හරි ලබා ගන්නද? එතන තමයි මෝඩකම තියෙන්නේ නේ. ඒ වගේ මෝඩ නෑ අපේ දුල්ල පුතාලා. හරි. එතකොට නොකානොබී හැඳට නැගීලා වැදහොත්තා. ඒ අවස්ථාව චිත්ත රූපෙ වෙන. ඒ අවස්ථාව හරි ලස්සනට දීලා තියෙනවා නේ. මේ හැම මාරදයා කියවුද? එතකොට අර උගසේනට අපහාස කරලා මේ හැම මං වෙනුවෙන්ද කියන්නේ නේ. මේ ඔක්කොම මටද කියන්නේ. එහෙම තැන් ඔබට මැවිලා පේන්න ඕන. ඊළඟට තවත් තැනක් ගත්තොත් ඇඟිලි පෑ හිඟි කොටලා හුණ දඬු අග සිටලා නික්ම සිස් අහස සත් විටක් පෙත්තක් මෙන් සිසෑරීලා. අර දර්ශන ඉදිරිපත් කරපු විදිය හරි අපූර්ව විදියක් එතන පෙන්ලා දෙනවා. ඇඟිලි පෑ හිඟි කොටලා මේ ඇඟිලි වලින් මෙහෙම ඉස්සිලා නේ හුණ දඬු අග උණ ගහේ අග සිටලා නික්ම එකෙන් උඩට ගිහිල්ලා සිස් අහස උඩ අහසේ කැරකිලා සත් විටක් එක ගමනනේ සත් විටක් කැරකිලා පෙත්තක් මෙන් සිසෑරීලා නැවතුණ ගහට බහිනවනේ නේ අපි නම් ඩෝම් පටස් මහ පොළොවට නේද? හරි මේ දක්ෂතාවය. තව තැනකට ඇවැත්නි සැටරියන් හුණ දණ්ඩෙන් බස්නා ගමනේ බයෙක් නොවීද? භික්ෂුන් වහන්සේලා අහනවා. ඒ අවස්ථාව අහන විදිය හරි ලස්සනට එතන දෙනවා. සිනාවක් සීපීසේක සිනාවක් සීපීසේක මේ කතාවේ අවසානයේ තියෙන්නේ උග්ගසේන සහ මේ දෙදෙනා උග්ගසේන සහ මේ දෙදෙනාගේ මේ කතාව අවසානයේ උග්ගසේනයි විද්දත් සිටුදුවයි මෙහෙම තැනකටපත් වෙන්න හේතුව කියන කාරණය සිනාවක් සීපීසේක රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ඇවිල්ලා පිණ්ඩපාතේ බෙදුවට පස්සේ අනේ ඒක අර ඕම් ප්‍රාර්ථනාවක් කරනවා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන බව දැනගෙන ඒ ස්වාමීන් වහන්සේ hina වෙනවා. මේකට නටන කුලයකද කොහෙද නේ තියෙන පහත් ගතියනේ නේ හරියට නැට්ටුවෙක් වගේ හරියට නඩුවෙක් වගේ hina වෙච්ච ලස්සන නේ එහෙම කියනවනේ මේ විද්දත් සිටු දුව නෙවෙයි විද්දත් මේ කාන්තා විද්දත් දුව ඊට පස්සේ ස්වාමියා විදියට ඒකට මොකද නෑ නෑ එහෙම කියන්න එපා කිව්වේ ඕ එහෙම වෙන්නේ නැති ඒ වගේ තමයි කියලා දෙන්නම අනුමත කරගත්තා නේ එයා කියන එක මෙයා අනුමත කරා දෙන්නටම නේද දෙන්නටම ඔබේ වචනේ දාගන්න දෙන්න හම්බ වුණා නේද මොනවද ඔව් දෙන්නටම විපාකේ හම්බ වුණා නේ ඔබේ වචනේකුත් ඇති ඇතෙන්ට ඒක ඕනේ නෑ මෙතෙන්ට හරි එතකොට උග්ගසේන චරිතය තුල ඔන්න ඒ කාරණා ටික අපිට චිත්ත රූපම වෙන ආකාරය පිළිබඳව ඒ කාරණා ටික වැදගත් වෙනවා ඊළඟට උග්ගසේනගේ චරිතය ගත්තාම උග්ගසේනගේ චරිතය මොන වගේද කියන එක ගත්තාම මෙන්න මේ ටික අපිට වැදගත් වෙනවා උග්ගසේනගේ චරිතය තුල ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් බොහෝ වෙලාවට හාස්‍ය උපහාස රසය මතු කරන විදිහ එහෙම නැත්නම් භාෂා භාවිතය පිළිබඳව අහන්න පුළුවන් චිත්ත රූපම වෙන ආකාරය අහන්න පුළුවන් එහෙම නැත්නම් උග්ගසේනගේ චරිතය කියන එක බොහෝ වෙලාවට අපි සූදානමින් ඉන්නට ඕන තැනක් දුවේ පුතේ නොපසුබස්නා උත්සාහය උග්ගසේනගේ චරිතයේ තියෙන නොපසුබස්නා උත්සාහය තමන්ගේ අරමුණට තමන් කොහොම හරි යනවා කියන එක. ඒකට අර විද්දද්දුව ලබා ගන්නත් අරමුණක් තමයි තිබුණේ. එතනත් නොපසුබස්නා උත්සාහය තමයි. නමුත් ඒක ඒ තරම් අපිට මෙතෙන්ට ආදර්ශ සම්පන්න නැහැ. ඒ නිසා අපි ඒක ඒ පැත්තට ගන්නේ නැතුව නමුත්
උග්ගසේනගේ නොසබස්නා උත්සාහය එතනදී තිබුණා. ඔහුගේ අරමුණට ඔහු යනව කොහොම හරි අරමුණට කෙසේ හෝ යනවා. ඔහු විද්වත්දුවත් ලබා ගන්නවා. ඊළඟට අර ගෙදර ගිහිල්ලා වැඩපළ ටිකක් කරනවා. ඒ ඔක්කොමත් කරනවා. ඊළඟට මේ බැනුම් අහනවා. ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරනවා. නේ? නොසබස්නා උත්සාහයෙන් කරලා ඊළඟට කොහොම හරි මමත් මේක පුරුදු වෙන්න ඕන කියලා හිතනවා. ඉතින් සම්දර්ශනේ පුරුදුනා. කරනම් පුරුදුනා. නොසබස්නා උත්සාහය. ඊළඟට අවසානයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචස්කන්ධය පිළිබඳ මෙනෙහි කරන්න උග්ගසේන. පංචස්කන්ධය කලින් තිබුණ ආලය අතහරින්න. දැන් තියෙන ආලය අතහරින්න. මතුවටත් ඔයගෙන තියෙන ආලය අතහරින්න. පංචස්කන්ධය අතහැරලා දමන්න. ඒකේ තිබෙන අස්තිරභාවය ගැන හිතන්න. උත්සාහ කරා රහත් වුණා. බලන්න උත්සාහය කියන එක. නොපසුවස්නා උත්සාහය උග්ගසේනගේ චරිතවල ඉතා වැදගත්. හරි වටිනවා එතන. අභියෝග ජය ගැනීම. අදිෂ්ඨානශීලීව කටයුතු කර ඕනම අභියෝගයක් ජය ගැනීමේ තැනට උග්ගසේන පත් වෙනවා. ඒතකොට ඒකත් ආදර්ශයක් විදියට අපිට මේ චරිතය තුළින් අපිට ඒක ගන්න පුළුවන්. ආදරණීය ස්වාමියෙක්. හොඳ ස්වාමියෙක් ඇත්තටම. ඒ නිසා ඒ චරිතය තුළ ඒ ලක්ෂණෙත් තියෙනවා. ඊළඟට පෞල් ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරපු කෙනෙක් උග්ගසේන. කොහොම හරි හැම දෙයක්ම ඉවසා දරාගෙන පෞල් ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරපු චරිතයක්. ඒ වගේම හිතුවක්කාරකම තිබුණා. ඔබ ළඟ නොතිබිය යුතු උග්ගසේන ළඟ තිබුණේ. ඔබ ළඟ නොතිබිය යුතු තියෙනවා නම් අයින් කරගත යුතු. ඒ වගේම ඔබ උග්ගසේනගේ චරිතය තුළ දැකපු ඒ කාරණාවන් වැදගත් වෙනවා. හිතුවක්කාරකම. හැඟීම් වලට වහල් වීම. හැඟීම් වලට වහල් වීම. උග්ගසේන හැඟීම් වලට වහල් වෙච්ච කෙනෙක්. මම කියන්නේ මේක සුදුසුයි කියන එක නෙවෙයි, හොඳයි කියන එක නෙවෙයි, ඒක ආදර්ශයක් ගන්න කියන එක නෙවෙයි. නමුත් උග්ගසේනගේ චරිතයේ ලක්ෂණ. ඊළඟට කතාවේ ආදර්ශ. අපි අවසානට එනවා කතාවේ ආදර්ශ මොනවද? වැදගත් පණිවිඩය අපිට සමාජගත කරන්න තියෙන්නේ. ඒකේ තියෙනවා දුවේ පුතේ පාඩම ආරම්භයේ උග්ගසේන හාමුදුරුවන්ගේ උග්ගසේන නෙවෙයි අපේ ධර්මසේන හාමුදුරුවන්ගේ උග්ගසේන පස්සේ හාමුදුරු කෙනෙක් නෙනේ රහතන් වහන්සේ කෙනෙක් නේ. හරි ඉතින් කමක් නැහැ. ධර්මසේන හාමුදුරුවෝ මේ කතා කිරීමේදී කියනවා මේ මෙන්න මෙහෙම මුලම කියනවා හරි දේ ඉගෙන ගන්න. නිවැරදි දේ ඉගෙන ගන්න. හොඳ දේ ඉගෙන ගන්න. මෙලවට විතරනේ පරලොවට වැඩදායක දෙයක් ඉගෙන ගන්න කියන එක මුලින්ම කියලා තමයි පටන් ගන්න මේ බලන්න. තවද උගනිතත් නිර්වද්‍ය ශිල්පයක් මුත් සාවද්‍ය ශිල්පයෙන් අයිහලෞකික ප්‍රයෝජනයක් මුත් පාරලෞකික ප්‍රයෝජන නැති නියාව හඟවන්ට උග්ගසේන නම් සිටු පුතුගේ වත කියමු. මුලින්ම දෙනවා ආදර්ශය මෙන්න මේකයි ගන්න තියෙන්නේ. මෙන්න මේ පණිවිඩය ලබා ගන්න. ඔබත් මේක කියවන්න කියලා කියනවා. තේරුණාද? ඒ පණිවිඩය දීලා තමයි එතකොට එහෙම ආදර්ශයක් ගන්න කුතුහලයක් ඇවිස්සුවා. කුතුහලයක් අවශ්‍යලා එතන කතාව ආරම්භ කරනවා ධර්මසේන හාමුදුරුවෝ. එතකොට හරි දේ ඉගෙන ගන්න කියන එක මේකෙදි දෙනවා ආදර්ශයක් විදියට. හිතුවක්කාර වෙන්න එපා. ඊළඟට කියනවා හිතුවක්කාර වෙන්න එපා. Tamanට හිතන දේ කරන්න යන්න එපා. ඒ ආදර්ශයක් මෙතන දෙනවා උග්ගසේන කතාවස්තු තුලින්. තැනට ගැලපෙන ලෙස අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියන එක. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියන එක. එතනත් අපිට දෙනවා කතාවේ ආදර්ශයක් විදියට. ඊළඟට කියනවා අවසානට කියනවා මේකේ දෙන වැදගත්ම දේ තමයි අනුන් හෙලා පිරිහෙලා කීමෙන් වළකින්න. අනුන් හෙලා පිරිහෙලා කීමෙන් වළකින්න. අනුන්ට අපහාස කරන්න එපා, උපහාසයට ලක් කරන්න එපා. අනිකා හාස්‍යයට ලක් කරන්න එපා. අනිකාට විවිධාකාරයෙන් පීඩාවට පත් වෙන දේවල් කරන්න එපා කියලා මේ කතාව තුළ අවසානට දෙනවා. දැන් බලන්න දුවේ පුතේ අවසාන වශයෙන් අපිට මේ කතාව තුළ දැන් ඔබ කතාව දන්නවා දුවලා පුතාලා හොඳටම. කතාව තේරෙනවා. දැන් කතාව මතකයේ තියෙනවා. එහෙමනම් දුවේ පුතේ ඔබට එන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න අවශ්‍ය ටික මම දැන් මේ පාඩමින් දීලා තියෙනවා. දැන් ඔබ නැවත මතක් කරගන්න. උග්ගසේන කතාවස්තුවේ විචාර ප්‍රශ්න ලිවීමේදී අපිට මෙන්න මේ ටික වැදගත් වෙනවා. හාස්‍ය හා උපහාස රසය මතු කරපු විදිය මම ඔබට කියා දුන්නා. ඊළඟට භාෂා භාවිතය. එතනදී උපමාවල් යොදාගත්තා, කෙටි වැකි යොදාගත්තා, දිගු වැකි යොදාගත්තා, ගැමි වහර යොදාගත්තා. සංවාදශීලී බව තියෙනවා, අනුප්‍රාස රසය තියෙනවා. ඊළඟට ගත්තා අපි චිත්ත රූපමාපු ආකාරය. ඒ අවස්ථාවට ගැළපෙන විදියට යොදාගනිපු විදිය.
ඒ තුලින් අපේ හදවතේ අපේ සිතේ ඒ රූපය මැවෙන්න ඕනේ. ඒක තමයි චිත්ත රූපය මැවෙනවා කියලා කියන්නේ. ඒ අවස්ථාවට ගැලපෙන විදිය. උග්ගසේනගේ චරිතය පිළිබඳ අපි කතා කරා. මොන වගේ චරිතයක්ද කියලා. අවසාන වශයෙන් කතාවෙන් ගන්න තියෙන ආදර්ශ මොනවද කියලා කතා කළා. දුවේ පුතේ මේකට අදාළ පුංචි සටහනක් මම ඔබට PDF කරලා එවන්නම්. දැනට මේ තොරතුරු ටික ඔබට අවශ්‍ය දේවල් නැවත නැවත අහලා ඔබේ දැනුම දියුණු කරගන්න නැවත වරක් ඔබ කතාව කියවන්න. කතාව කියවන්නේ නැතුව මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න බෑ. අවශ්‍ය තැන් ඔබ පාඩම් කරගන්න. උද්දෘත පාඩ ටිකකුත් ඔබට මම පාඩම් කරගන්න අවශ්‍ය දේවලුත් PDF කරලා එවන්නම්. දූල පුතාලා යාළුවන්ට අමාරුකම් තියෙන නැති බැරිකම් තියෙන යාළුවෝ ඉන්නවා. ඒ අය සමග දැනුම බෙදා ගන්න. ගෙවල් වල යන්න සූදානම් වෙන්න එපා. මේ කාලය කොරෝනා වසංගතයත් එක්ක ඔබට පුළුවන් ආකාරයෙන් ඒ අයට ඒ දැනුම ලබා දෙන්න. සටහන් ටික හෝ ලබා දෙන්න ඔබට පුළුවන් විදිහට ඒ උපකාරය කරන්න කියලා දූල පුතාලගෙන් ඉල්ලා සිටිනවා. කම්මැලි වෙන්න එපා දුවේ පුතේ. තමන්ගේ අදිෂ්ඨානයට යන්න. කොච්චර බාධක තිබුණත් උග්ගසේන තමන්ගේ අදිෂ්ඨානය තමන්ගේ අරමුණ ජයගත්තා. ඒ වගේ අපේ දූල පුතාලා තමන්ගේ අරමුණට යන්න, නිහතමානී වෙන්න, ගුණගරුක වෙන්න, අම්මා තාත්තා කියන දේ අහන්න, පුළුවන් විදියට අනිත් අයට උපකාර කරන්න, හොඳ දරුවෙක් වෙන්න, හොඳට මේ ටික අවබෝධ කරගෙන විභාගෙට සූදානම් වෙන්න. එහෙමනම් දේ පුතේ හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද පාඩම නිමාවටපත් කරනවා.